පොදු පරමාර්ථ මූලික ප්‍රකාශනවල සංරචක මොනවද? නැත්නම් ගිණුම්කරණයේ මූලිකාංග මොනවද? අද ඒ ගැන කතා කරන දෙවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. ආයිබෝන් කියලා පිළිගන්නවා ඔයාලා හැමදෙනාම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ කොමර්ස් විත් ඇටිටියුඩ් ලංකා YouTube channel එකකින් අරන් එන තවත් එක් වීඩියෝ එකක් එක්කයි. අද අපි කතා කරන්නේ ගිණුම්කරණයේ මූලිකාංග ගැන කතා කරන දෙවෙනි වීඩියෝ එක. තේරෙන සිංහලෙන් සරලව account ඉගෙන ගන්න එකතු වෙන්න අපිත් එක්ක. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා ගිණුම්කරණයේ මූලිකාංග ප්‍රධාන වශයෙන් 5ක් තියෙනවා කියලා. පළවෙනිම අපි අහපුව මේ පහ මතක් කරගෙන ඉමු. ගිණුම්කරණයේ පළවෙනි මූලිකාංග විදිහට ගත්තේ වත්කම්, 2 වගකීම්, 3 හිමිකම්, 4 ආදායම්, 5 වියදම්. මේ ගිණුම්කරණයේ මූලිකාංග 5 අතුරින් අපි පළවෙනි මූලිකාංග 2 පළවෙනි වීඩියෝ එකේදී කතා කරා. ඒ කියන්නේ වත්කම් සහ වගකීම් ගැන ඔයාලා දැනගන්න ඕනි බොහෝ කරුණු ඒ වීඩියෝ එකෙන් අපි ආවරණය කරා. එහෙනම් ඉතිරි මූලිකාංග 3 ගැන අපි අද කතා කරමු. හිමිකමක් කියන්නේ මොකක්ද? වියදමක් කියන්නේ මොකක්ද? ආදායමක් කියන්නේ මොකක්ද? හරි. එතකොට අද අපිට කතා කරන්න තියෙන්නේ මොකක්ද මේ හිමිකම කියන්නේ? හිමිකම කියන එක ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් අහපව් වත්කම් සහ වගකීම් කියන එක මතක් කරගන්න ඕනේ. මොකද මේ හිමිකම කියන එකට ව්‍යාපාරයක තියෙන වත්කම් සහ වගකීම් වල බලපෑමක් තියෙනවා. එතකොට අපි හිමිකම විදියට සාමාන්‍යයෙන් ගන්නේ ව්‍යාපාරයක තියෙන සියලුම වත්කම් වලින්. අපි වත්කම් විදියට ගන්නවා අපි ව්‍යාපාරයට මුදල් ලැබෙන්න තියෙන මූලාශ්‍ර වගේ දේවල් තමයි අපි වත්කම් විදියට ගන්න ඕනේ. එතකොට මේ වත්කම් වලින් ව්‍යාපාරයේ බාහිර බැඳීම්, ඒ කියන්නේ අපි කියු වගකීම් කියලා ව්‍යාපාරයට තියෙන බැඳීම්. මේ හැම ව්‍යාපාරයේ තියෙන වත්කම් වලින් ව්‍යාපාරයේ බාහිර තියෙන බැඳීම් ඔක්කොම අඩු කරාට පස්සේ, ඒ කියන්නේ වත්කම් ඍණ වගකීම් විදියට අපිට සමීකරණයකට මේක දාගන්න පුළුවන්. ඒ කියන්නේ වත්කම් වලින් වගකීම් අඩු කරාට පස්සේ ව්‍යාපාරයේ මුදලක් ඉතුරු වෙනවා නේද? අන්න ඒ මුදලට තමයි අපි කියනවා කිව්වේ හිමිකම. එතකොට හිමිකම කියන එක සරල විදිහට කිව්වොත් ව්‍යාපාරයක තියෙන සියලුම වත්කම් වලින් වගකීම්. එහෙම නැත්නම් මේ ව්‍යාපාරයේ තියෙන බැඳීම් අයින් කරාට පස්සේ ව්‍යාපාරයේ ඉතුරු වෙන සුද්ධ අගයට තමයි අපි හිමිකම කියලා කියන්නේ. එතකොට ඔයාලට තේරෙනවා අපි ව්‍යාපාරයක වත්කම් සහ වගකීම් වල අගය දන්නවා නම් ව්‍යාපාරයේ හිමිකම හොයාගන්න පුළුවන් වෙනවා. මේ හිමිකම කියන වචනය තවත් වචන වලින් අර්ථ දක්වනවා. තව උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ස්කන්ධය කියන්නේත් මේ ව්‍යාපාරයේ හිමිකමට. ඊට පස්සේ ව්යාපාරයේ සුද්ධ වත්කම් කියන්නේ ව්‍යාපාරයක හිමිකමට. හිමිකම කියන එක ඇත්තටම සරලම විදිහට කියනවා නම් ව්‍යාපාරයක තියෙන සම්පත් වලින් අයිතිකරුවන්ගේ නියම වටිනාකමක් තියෙන සම්පත් ප්‍රමාණයට තමයි අපි හිමිකම කියන්නේ. එතකොට මේ හිමිකම කියන එක ව්‍යාපාරයේ සාමාන්‍යයෙන් මේ අඩු වැඩි වෙන්න ප්‍රධාන වශයෙන් ගනුදෙනු 4ක් වගේ බලපානවා. ඒ ගනුදෙනු 4 අනිවාර්යෙන්ම ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. දැන් එතකොට ඔයාලට තේරෙනවා හිමිකම වැඩි වෙන ගනුදෙනුත් තියෙනවා මෙතන අඩු වෙන ගනුදෙනුත් තියෙනවා. එතකොට මේ හිමිකම වැඩි වෙන ගනුදෙනු මොනවද? අඩු වෙන ගනුදෙනු මොනවද කියලා අපි බලලා ඉමු. ප්‍රධාන වශයෙන් ව්‍යාපාරයක් පටන් ගද්දී අයිතිකරුවෝ ඒකට සල්ලි යොදවනවා. ඒකට අපි කියනවා ප්‍රාග්ධනය යොදවනවා කියලා. මෙන්න මේ ප්‍රාග්ධනය නිසා අයිතිකරුවන්ගේ හිමිකම වැඩි වෙනවා. එතකොට අයිතිකරුවෝ ප්‍රාග්ධනය යොදවන එක හිමිකම වැඩි වෙන අවස්ථාවක්. ඊට පස්සේ මේකම අනිත් පැත්ත බැලුවොත් ඒ කියන්නේ හිතන්නකෝ මේ අයිතිකරුවෝ මොකක් හරි අයිතිකරුවන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයකට වගේ මොනවා හරි මුදල් ප්‍රමාණයක් යම්කිසි මුදල් ප්‍රමාණයක් ව්‍යාපාරයෙන් අරගන්නවා කියලා. මෙන්න මේ වගේ දේවල් වලට අපි කියනවා ව්‍යාපාරයෙන් ගැනීම සිද්ධ කරනවා. ඒ කියන්නේ අයිතිකරුවෝ පෞද්ගලික ප්‍රයෝජනයකට වගේ ව්‍යාපාරයෙන් මුදලක් ගන්නවා නම් ඒක ව්‍යාපාරයෙන් සිද්ධ වෙන ගැනීමක්. මෙන්න මේ වගේ දේවල් වලදී හිමිකම අඩු වෙනවා. මේ අයිතිකරුවෝ ව්‍යාපාරයට සල්ලි යොදවනවා නම් මේක හිමිකමෙන් වැඩිවීමක්. එතකොට මුදල් ප්‍රමාණයක් ගන්නවා. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් අයිතිකරු මුදල් ප්‍රමාණයක් ගත්තොත් ඒකෙදි හිමිකම අඩු වෙනවා. ඉතින් ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් කරන්නේ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ. මේ විදිහට ව්‍යාපාරය ටික කාලයක් කරගෙන යද්දී අනිවාර්යෙන් ලාභ පරිමාපක් වගේ උපයනවා. මේ වගේ ව්‍යාපාරයේ උපයන ලාභයක් හරි එහෙම නැත්නම් ව්‍යාපාරයට ලැබෙන ආදායමක් වගේ දෙයක් නිසා අනිවාර්යෙන්ම අයිතිකරුවගේ තියෙන හිමිකම වැඩි වෙනවා. එතකොට මේ උපයන ආදායම් එහෙම නැත්නම් ව්‍යාපාරයේ උපයන ලාභ මේවා හිමිකම වැඩි වීමට බලපානවා. ඊට පස්සේ මේක අනිත් පැත්ත. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් සිද්ධ කරන වියදම්. මේ වගේ විදුලි වියදම්, මේ වගේ විවිධ වියදම් සිද්ධ වෙනවානේ.
මේ වියදම් වලදී ව්‍යාපාරයේ හිමිකම අඩු වෙනවා. ඉතින් ඔන්න ඔය ගනුදෙනු හතර මත තමයි ව්‍යාපාරයේ හිමිකම අඩුවීම හරි වැඩිවීම හරි සිද්ධ වෙන්නේ. ඉතින් අපි ආපහු බලමු හිමිකම වැඩි වෙන්නේ මොන ගනුදෙනුවෙන්ද හිමිකම අඩු වෙන්නේ මොන ගනුදෙනු වලින්ද කියලා. හිමිකම වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ව්‍යාපාරයේ අයිතිකරු යොදවන ප්‍රාග්ධනය. ඊට පස්සේ මේකේ දෙවෙනි කාරණය ව්‍යාපාරයට ලැබෙන ආදායම. ඊට පස්සේ හිමිකම අඩුවීමට බලපානවා ව්‍යාපාරයෙන් අයිතිකරු සිද්ධ කරන ගැනීම. ඊට අමතරව මේකේ දෙවෙනි කාරණේ විදිහට ව්‍යාපාරයේ සිද්ධ වෙන වියදම් වගේ දේවල් ගන්න පුළුවන් වෙනවා. එතකොට හිමිකම කියන එක ඔයාලට දැන් තේරුණා. අපි ඊළඟට හතරවෙනි මූලිකාංග විදිහට බලමු ආදායමක් කියන්නේ මොකක්ද කියලා. මම කලිනුත් කිව්වා අපි මේ මූලිකාංග නිර්වචනය කරන්න ඕනි ගිණුම් කරන්නේ සංකල්පනාත්මක රාමුවට අනුව කියලා. ඒ විදිහට අපි මේ ආදායමක් කියන එක නිර්වචනය කරගෙන ඉනිමු. මේකත් ඔයාලට අධ්‍යයනය කරන්න ලේසි වෙන්න ප්‍රධාන වශයෙන් කොටස් තුනකට කඩලා මම කියලා දෙන්නම්. ඒකේ පළවෙනි කාරණය අයිතිකරු විසින් කරනු ලබන අරමුදල් සැපයීමක් නොවන. ඊළඟට දෙවෙනි එකට આવොත් කිසියම් ගිණුම් කාල පරිච්ඡේදයක් තුළ ආර්ථික ප්‍රතිලාභයන්ගේ ඉහළ යාමක් සඳහා බලපාන. තුන්වෙනි කාරණය ගලා ඒමක්. ඒ කියන්නේ වත්කම් ඉහළ යාමක හෝ වගකීම් පහළ යාමක ප්‍රතිඵලයක් විදිහට ව්‍යාපාරයේ ස්කන්ධය. ඒ කියන්නේ මම අර කලින් කිව්වේ හිමිකමේ සිදුවන ඉහළ යාමකට තමයි අපි ආදායමක් කියන්නේ. මේක තමයි ආදායමකට තියෙන නිර්වචනය. නිර්වචනය මෙහෙම වුණාට අපි මේක පොඩ්ඩක් පැහැදිලි කරගමු. බලන්නකො මේකේ පළවෙනි කාරණේ අයිතිකරු විසින් කරනු ලබන අරමුදල් සැපයීමක් නොවන. ඒ කියන්නේ ඔයාලට මම කිව්වා ව්‍යාපාරයක් ආරම්භ කරද්දී අයිතිකරු ව්‍යාපාරයට සල්ලි යොදවනවා කියලා. මේ වගේ ප්‍රාග්ධනයක් යොදවද්දී හිමිකමේ අනිවාර්යයෙන්ම ඉහළ යාමක් සිද්ධ වෙනවා. නමුත් මේ ආදායමක් ගනිද්දී අපි මේ ප්‍රාග්ධනයෙන් ව්‍යාපාරයේ සිද්ධ වෙන හිමිකම් ආදායමක් විදිහට සලකන්නේ නැහැ කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. ඊළඟට කිසියම් ගිණුම් කාල පරිච්ඡේදයක වත්කම් ඒ කියන්නේ ආර්ථික ප්‍රතිලාභ තියෙනවනේ. ඒ ආර්ථික ප්‍රතිලාභ ඉහළ යන්න ඕනේ. ආදායමක් හම්බ වෙනවා කියන්නේ ඒක ව්‍යාපාරයේ හිමිකමට ඉහළ යාමක් විදිහට තමයි බලපාන්න ඕනේ. ඊට පස්සේ මුදල් ගලා ඒම. වත්කම් ඉහළ යාමක් විදිහට වෙන්නත් පුළුවන් නැත්නම් වගකීමක් අඩුවීමක් විදිහට වෙන්නත් පුළුවන්. මේ කොයි විදිහට ආවත් අනිවාර්යෙන් වෙන්නේ හිමිකමේ ඉහළ යාම. එතකොට මේක තවත් සරල විදිහට කියනවා නම් ව්‍යාපාරයේ මොකක් හරි භාණ්ඩයක් විකුණන ලබන ලාභයක් වගේම ව්‍යාපාරයේ ලබන අයභාරයක් අපි ආදායමක් විදිහට හඳුනා ගන්නවා. ආදායමට අපි උදාහරණ බලලිමු. පළවෙනියටම විගුණුම් වලින් ලැබෙන ආදායම. ඊට පස්සේ පොලි ආදායම, කුලී ආදායම. තවත් අපි ගන්නවා ප්‍රත්‍යාගණන ලාභ. ඊට පස්සේ ලීබඩු විකුණලා ලබන ලාභ. මේ වගේ දේවල් ව්‍යාපාරයක ආදායම් විදිහට අපිට ගන්න පුළුවන් වෙනවා. ඊළඟට පස්වෙනි මූලිකාංගය අපි බලමු. පස්වෙනි මූලිකාංගය තමයි වියදම් කියන්නේ. මේ වියදම් කියන එකත් අපි ගිණුම්කරණයේ සංකල්පනාත්මක රාමුවට අනුව නිර්වචනය කරගෙන ඉමු. වියදමක් කියන එකත් අපි හඳුනා ගන්න ලේසි වෙන්න නිර්වචනය කොටස් තුනකට වගේ කඩාගෙන ඉමු. එතකොට මේකේ පළවෙනි එක විදිහට එනවා අයිතිකරුවන්ට සිදු කරනු ලබන බෙදා හැරීමක් නොවන. ඊළඟ එක කිසියම් ගිණුම් කාල පරිච්ඡේදයක ආර්ථික ප්‍රතිලාභයන්ගේ පහළ යාමක් සඳහා බලපාන. මුදල් ගලා යාම. ඒ කියන්නේ වත්කම් අඩුවීමක හෝ වගකීම් ඉහළ යාමක ප්‍රතිඵලයක් විදිහට ව්‍යාපාරයේ ස්කන්ධය. එහෙම නැත්නම් හිමිකමේ සිදුවෙන අඩුවීමකට තමයි අපි වියදමක් කියන්නේ. මේක තවත් සරල වෙන්න අපි මෙහෙමත් මේ ගැන කතා කරමු. දැන් මම කලින් කිව්වා ව්‍යාපාරයෙන් මුදල් අපේ අයිතිකරුවෝ පෞද්ගලික ප්‍රයෝජනයට වගේ අරගන්නවා කියලා. මේකේ පළවෙනි කාරණේදී කියන්නේ අන්න ඒක තමයි. ඒ කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්ට කරනු ලබන බෙදා හැරීමක් නොවන. ඒ කියන්නේ අයිතිකරුවන්ගේ පෞද්ගලික ප්‍රයෝජනයට ව්‍යාපාරයේ මුදල් ගලා යාමක් වියදමක් විදිහට අපි හඳුනාගන්නේ නැහැ. එතකොට ගිණුම් කාල පරිච්ඡේදයක ආර්ථික ප්‍රතිලාභයන්ගේ පහළ යාමකුත් තියෙන්න ඕනේ. ඊට පස්සේ මේකේ තුන්වෙනි කාරණේ විදිහට ගන්නවා හිමිකමේ අඩුවීමක් සිද්ධ වෙනවා. ඒක සිද්ධ වෙන්නේ එක්ක වත්කම් අඩුවීමක් විදිහට එහෙම නැත්නම් වගකීම් වැඩිවීමක් විදිහට. මෙන්න මේ වගේ දේවල් තමයි එතකොට අපි වියදමක් විදිහට හඳුනාගන්නේ. ඉතින් මේ වියදම් කියන එකට අපි ව්‍යාපාර කටයුතු සිද්ධ කරද්දී ලාභ වගේම අලාභත් සිද්ධ වෙනවා කියලා ඔයාලා දන්නවා. මේ අලාභ වගේම වැය කියන දේවලුත් මේ වියදම් කියන එකට අපි ඇතුළත් කරගන්නවා. ඉතින් අපි මේකට උදාහරණ බලමු. පළවෙනි උදාහරණය තමයි ගෙවල් කුලී.
ඊට අමතරව සේවක වැටුප්, විදුලි බිල් පත්, තවත් අපිට උදාහරණ විදියට ගන්න පුළුවන් ප්‍රත්‍යාගණනයෙන් සිද්ධ වෙන අලාභ. ඊට පස්සේ ගම් වතුරකින් වගේ සිද්ධ වෙන අලාභ. මෙන්න මේ වගේ දේවල් වියදම් වලට උදාහරණ විදියට අපිට අරගන්න පුළුවන් වෙනවා. ඉතින් ගිණුම්කරණයේ මූලිකාංග ගැන අරගෙන ආපු පාඩම මෙතනින් ඉවර වෙනවා. අපි මේකෙදී වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් කියන මූලිකාංග පහ ගැනම කතා කරා. තේරෙන සිංහලෙන් සරලව account ඉගෙන ගන්න එකතු වෙන්න අපේ Commerce with Attitude ලංකා YouTube channel එකත් එක්කම. එහෙනම් තවත් අලුත්ම account පාඩමකින් ඉක්මනටම හම්බ වෙමු. ගිහිල්ලා එන්න. ඔයාලා හැමදෙනාටම සුබ දවසක්.